ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ ත්‍රිපිටක වාගීශ්වර සද්ධර්ම ශිරෝමණී විපස්සනා කම්මට්ටානාචාර්ය මිනිපුර අමාශාන්ති තපෝවනයේ ප්‍රධාන ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පණ්ඩිත පූජ්‍යපාද තපෝවනයේ රතන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන් ලෝලුවාගොඩ හපුගහගෙදර ආරලියේ පදිංචි මදුරාවති විජේසුන්දර මහත්මිය, බණ්ඩාරගම ගල්තුඩේ සජනීහි පදිංචි ජානක පෙරේරා මහතා, දෙහිවල අත්තිඩිය සිටි කොටේජස්හි සුචිත්‍රා කුමුදුනි අබේවික්‍රම මහත්මිය, කවුඩුල්ල යටියල් පතාන දකුණ පදිංචි අබේරත්න පවුලේ සියලු දෙනා, පානදුර වෑකඩ සුහඳමාවතේ ලීලා සමරදිවාකර මහත්මිය, දෙහිවල සුබෝධාරාම පාරේ අනුෂා ගාල්ලගේ මහත්මිය සහ ජනක ගාල්ලගේ මහතා, ගණේ මුල්ල රණවිරුමාවත කැන්දලියද්ද පාළුව පදිංචි පී පොඩිහාමිනේ මහත්මිය. සදහැවතුනි, අභිධර්මයේ ඇසුරින් පවත්වන ධර්මදේශනා මාලාවේ අද පවත්වනු ලබන්නේ 8 වෙනි ධර්මදේශනයයි. කාමාවචර මහා විපාක සිත් සහ ක්‍රියාසිත පිළිබඳවයි අද දේශකයාණන් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ဒ ගච්ඡාමි. ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ဒ ගච්ඡාමි. ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං. ආම බහන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත පංචශීලය පංචශීලය මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. හේතු වේවා. තිසරණීන සද්දි
සතිම් පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදේත. ආම බහන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං අසංකාරික මේකං. සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං සසංකාරික මේකං. සෝමනස්ස සහගතං ඥාන විප්පයුත්තං අසංකාරික මේකං. සෝමනස්ස සහගතං ඥාන විප්පයුත්තං සසංකාරික මේකං. උපේක්ඛා සහගතං ඥාන සම්පයුත්තං අසංකාරික මේකං. උපේක්ඛා සහගතං ඥාන සම්පයුත්තං සසංකාරික මේකං. උපේක්ඛා සහගතං ඥාන විප්පයුත්තං අසංකාරික මේකං. උපේක්ඛා සහගතං ඥාන විප්පයුත්තං සසංකාරික මේකන්ති තී. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ඔය පින්වතුන්ට ශ්‍රවණය කරන්නට සලස්වන පින්බර ධර්මදේශනා අතර අභිධර්මය උගන්වන දේශනා මාලාවේ 8 වන ධර්මදේශනාවයි අදත් මේ විදිහට ආරම්භ කරන්නේ. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, අද දිනයේදී පින්බර ධර්ම දාන දායකත්වයේ දාන සත්පුරුෂ පින්වතුන්ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටත් මිය පරලොවගේ ඥාතීනට මේ පින් ඒකාන්තයෙන් අනුමෝදන් වන්නටත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම දෙලොව හිතසුව පිණිසත් ඒකාන්තයෙන්ම මේ ධර්ම දේශනා පුණ්‍ය කර්මයෝ ඉවහල් වේවා. කරුණාවන්ත ගුණබර පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ මනුස්සයින්ගේ සතර අපාගත ඇත්තාන්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයින්ගේ අරූපී බ්‍රහ්මයින්ගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධ පහක් හෝ හතරක් හෝ එකක් හෝ පහළ වෙමින් ඒ භවයන්ගේ දැන් හිටියත් ඕම් පංච උපාදානස්කන්ධයෙන් තොරව පංච උපාදානස්කන්ධේ නැතිව වෙන වෙනම කතා කරන්න පුළුවන් පිළිස් නෙමෙයි. පංච උපාදානස්කන්ධයෙන් තොරව මම සත්‍යයේ පුද්ගලික ආත්මයක් නොපනවමි කියලා දේශනා කළා. අරූපාවචර බ්‍රහ්මයන්ට ස්කන්ධ 4යි තියෙන්නේ. අසඤ්ඤ සත්‍ය ඇත්තන්ට එක ස්කන්ධයයි තියෙන්නේ. ඒ මේ වර්තමාන භවයට. අතීතයේ ඕන් ස්කන්ධ 5ක් තියෙද්දි තමයි අර වගේ තැනක උපදින්න හිත දියුණු කරගෙන එහෙම ඉපදුනේ. ඒ තැන් වලින් චුත වුණාට පස්සේ නැවතත් ඕන් ස්කන්ධ 5ක් තියෙන තැන් වලට වැටෙනවා. ඒ ඇත්තොත් කෙලවරක් නැති සංසාරේ ගසාගෙන යන පිරිස්.
කොහොම වුණත් මේ හැමතැනකම ඉන්න සියලුම සත්වයින්ගේ සිත් ස්වභාවය විඥාන ස්කන්ධය අපිට සිත් 89ක් විස්තර වශයෙන් 121කින් දකින්න පුළුවන්. ඒ සිත්වල යෙදෙන වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාරා ස්කන්ධය අපට චෛතසික 52 තුලින් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. එතකොට වේදනා, සංඥා, සංඛාර සහ විඥාන කියන ස්කන්ධ හතර එතන කියවෙනවා. ඊළඟට රූපය. රූප 28 අපි රූප ස්කන්ධය ඉගෙන ගන්නේ රූප පරමාර්ථයේදී. මේ පරමාර්ථ ධර්ම චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා හතරක් තියෙනවානේ. එයින් ඔය ඇත්තෝ චිත්ත පරමාර්ථයේ කාමාවචර සිත්වල විපාක සිත් 8යි ක්‍රියා සිත් 8යි තමයි අද ඉගෙන ගන්න තියෙන්නේ. පින්වත්නි, විපාක සිත් 8යි ක්‍රියා සිත් 8යි. ඔය පින්වතුන් මේ වෙනකොට අභිධර්මය ගැන, විනය පිටකය ගැන, සූත්‍ර පිටකය ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. පරමාර්ථ ධර්ම හතර ගැනත් වැටහීමක් ඇති කරගෙන චිත්ත පරමාර්ථයේ සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම, බොරු කීම, කේලාම් කීම, සැරපවස වචන කතා කිරීම, හිස් වචන කතා කිරීම, දැඩි ලෝභයේ කේන්ති යෑම, මිත්‍යා දෘෂ්ටිය කියලා කියන ඒ අකුසල කර්මපත 10ත් ලෝකේ තියෙන හැම අකුසලයක්ම කෙරෙන සිත් 12 ඉගෙනගෙන අවසන් කළා. ඒ අකුසල් සිත් 12. එතන ලෝභ මූල සිත් 8ක්, දෝෂ මූල සිත් 2ක්, මෝහ මූල සිත් 2ක් තිබුණා. ඊට පස්සේ ඔය ඇත්තු ඉගෙන ගත්තා හේතු යෙදෙන්නේ නැති සිත් 18ක්. ඒ කියන්නේ හේතු කියන වචනයෙන් හඳුන්වන ලෝභ දීස මෝහ, අලෝභ අදෝස අමෝහ කියන මේ චෛතසික ධර්ම හයෙන් එකක්වත් යෙදෙන්නේ නැති සිත් 18ක්. ඒ 18න් 7ක්ම මේ අකුසල සිත් 12ට ලැබෙන විපාක. 8ක් අපි ගිය ධර්ම දේශනා වාරයේදී ඉගෙන ගත්ත කාමසෝබන මහා කුසල සිත් 8ට ලැබෙන විපාක. 3ක් ක්‍රියාසිත වෙනවා. රහතන් වහන්සේලා සිනහ පහල කරනකොට ඇතිවන හිතත්, පංචද්වාරා වචන හිතත්, මනෝද්වාරා වචන හිතත්. ඒ සිත්තිහි කුසල් සිත්වල යෙදෙන රූපාවචර අරූපාවචර ඒ හිත්වල යෙදෙන සෝබන චෛතසික යෙදෙන්නේ නැති හින්දා මේ සිත්තිහ අසෝබන කියලා තමයි හඳුන්වන්නේ. ඊට පස්සේ කාමාවචර සිත් 54න් අපට සිත් 24ක් ඉතුරු වුණා. ඒ 24 කාම සෝබන සිත් 24, සෝබන චෛතසික යෙදෙන කාමාවචර සිත් 24. එයින් 8ක් ඉගෙනගෙන අවසන් වුණා. ඒ තමයි මහා කුසල සිත් 8. පින්වතුනි, ඔය ඇත්තන්ට ආත්මය, සත්වයා, පුද්ගලයා, මම කියලා හිතෙන්නේ වැරදි අදහසක්, මිත්‍යා දෘෂ්ටියක්. මොකද ආත්මයක් කියලා, සත්වයෙක් කියලා, පුද්ගලයෙක් කියලා, මම කියලා කෙනෙක්වත් එහෙම දෙයක්වත් නැහැ. ඔය ඇත්තනට එහෙම හිතෙන ඒ කාරණාව ඇත්තටම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා කියන මේ පංච උපාදානස්කන්ධය විතරයි. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා කියන පංච උපාදානස්කන්ධය.
පින්වත්නි ඔය රූප වේදනා සංඥා සංකාර විඥානයෝ හේතුන් නිසා හටගන්න ධර්ම. ඒ කියන්නේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක්. මේ මොහොතේ ඔය ඇත්තන්ගේ ඔය රූප චිත්තක්ෂණ 17ක වේගයෙන් ඊටාම වේගයෙන් හේතු හින්දා ඇති වුණු ගමම්ම නැති වෙද්දිම නැවතත් ඇති වෙනවා. නැවතත් නැති වෙනවා. නැවතත් ඇති වෙනවා. ඇතිව නැතුව යන පරම්පරාවක්. ඔය ඇත්තන්ගේ හිතත් ඒ හිත්වල යෙදෙන්න ඕන අනිවාර්ය ධර්ම වන චෛතසික වේදනා සංඥා සංකාරات එක්ක ඇති වෙනවා නැති වෙනවා. ඒ හේතුන් නිසා ඇතිව නැතුව යන හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වුණු ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මයෝ කොතනක කොයි විදිහකට තිබ්බත් හටගන්නේ හේතුන්ගෙන්මයි. සරබල්ධාරියෙක් නැහැ ඕව මවන්න. ලෝකයේ මැවුම්කරුවෙක් නැහැ ඕව මවන්න. ලෝකේ බිහි කරන නිර්මාණය කරන්න පුළුවන් ජගතෙක් බලවතෙක් එහෙම කොහේවත් නැහැ. සදාකාලික විශ්ව ශක්තියක් තුල තියෙන මහා බලවත් කෙනෙක් කියන්නේ හිතලුවක් විතරයි. මිත්‍යා වැරදි දෘෂ්ටියක් විතරයි. මේවා හටගන්නේ හේතුන්ගෙන්. ඒ හේතු අතර උණුසුම, සිත, ආහාර කියන ඔය හේතු තුනත් එක්ක කර්මය කියන බලවත් හේතුවත් තියෙනවා. ඔය හේතුන්ගෙන් රූප ඇති වෙන්නේ. නාම ධර්ම ඇති වෙන්න තවත් හේතු ගොඩක් ඕන. මේ හේතු අතර කර්මය තමයි හුඟක්ම බලවත් හේතුව. අපි රූපේ හේතු ගත්තොත් සිත වර්තමාන හේතුවක්. උණුසුම මේ මොහොතේ මේ ශරීර පැසවන්න මුහුකුරා යන්න ඕන කරන වර්තමාන හේතුවක්. ආහාර මේ මොහොතේ ඔබ ශරීරගත කරගන්න ඒ වයින් රූප උපදවන වර්තමාන හේතුවක්. ඒ උනාට පින්වතුනි කලින් ආත්ම භාව 10,000 දසදහස ලක්ෂ ගණනින් පරණ අතීතයට එකතු වෙලා තියෙන ඔබ කරගෙන තියෙන කර්මවල විපාක වර්තමානයේ රූප උපදවනවා. ඒක නිසා මොනම හේතුවකටවත් ඔබ අකුසල් සිත් 12 ඔබ තුල ඇති වෙන්නේ නැති වෙන්න වග බලා ගන්න ඕන. එතකොට ඔබ තුල ඇති කර ගන්න ඕනේ මොනවද? ඒ තමයි කුසල සුපසම්පදා. ඔබ කුසල් සිත් 8 ඔබ තුල ඇති කර ගන්න ඕන. ඒ කුසල් සිත් 8 මංගල සූත්‍රයේ ඉගැන්වෙන හැම ඉගැන්වීමක් එක්කම යෙදෙනවා. මාතා පිතු උපට්ඨාන මව්පියන්ට උපස්ථාන කිරීම මංගල කරුණක්. අඹු සැමියන්ට පුතදාරස සංඝහු ඒ සැලකීම මංගල කාරණාවක්. අනිත් මංගල කවුණුවලදී ව්‍යග්ගපච්ච පරාභව සිංහාලුවාද අනන පංචීත ධම්මා ආදී ඕනෑම සූත දේශනාවක සඳහන් වන විදිහ අනුව ඔබ කටයුතු කරද්දී ඔය ඇත්තන්ට කුසල් සිත් ඇති වෙනවා. ඒ කුසල් ඕන වෙනවා සංසාරයෙන් එගොඩ වෙනකම්ම. ඔබ සසර භයානක විදිහට දැන් ගසාගෙන යනවා. ඔබ අනාථයෙක්. මේ සසරින් එගොඩ වෙනකම්ම ඔය ඇත්තන්ට ඔය ඇස්වල පෙනෙන චක්කුප්‍රසාද රූප දසකය පෙර කුසල කර්ම විපාකාදිය නිසා ඇති වෙලා චිත්තස්සන 17කින් නැතුව යද්දි මේ කර්මයක විපාකේ ඕන වෙනවා. නැවතත් ප්‍රසාද රූපය ඇති වෙන අහපව චිත්තස්සන 17කින් නැතුව යද්දි අහපව පෙර කරගෙන තියෙන පෙනීම ලබා දෙන කර්ම විපාකේ ඕන වෙනවා. අහපව චිත්තස්සන 17කින් නැතුව යද්දි නැවත නැවතත් ඕන වෙනවා. කර්මජ රූප පරම්පරාව පවත්වා ගන්න. ඔය චක්කුප්‍රසාද රූප දසකේ වගේම තමයි ඔබේ කන්වල ඇහිම කරන සෝතප්‍රසාද රූප දසකේ මිනිස් මව්කුස ඔබ උප්පත්තිය ලැබලා 77 වෙනි දින රාත්‍රිය වගේ වෙදි තමයි
ඔය රූප කලාප ඔබට ලැබෙන්න ගත්තේ. ලැබුණේ පහළ වුණේ. චක්කු සෝත ගහන චිව්හා කියන ඔය ටික. ඊට කලින් වස්තු රූප දසකය, භාව රූප දසකය, කාය රූප දසකය හිම මෞකස පිළිසිඳ ගත්තිම පහළ වුණා. පින්වතුනි මේ විදිහට කර්මයෙන් ඔබේ රූපනාම ධර්ම උපදවාති. ඔබ යම් දවසක රහත්ත පිරිනුවම් පානකම්ම ඔය ඇත්තනට ඕන වෙනවා ඒ විපාක ධර්ම. ඒ විපාක ධර්ම ලැබෙන්න නම් ඔබට ඒ කර්ම කරගෙන ඉන්න වෙනවා. යම් දවසක රහත්ව ඔබ පිරිනුවම් පානකම්ම ඔය ඇත්තනට විපාක ධර්ම ඕන. ඒ විපාක ධර්ම ලැබෙන්න නම් ඔබ ඒ කුසල කර්ම කරගෙන ඉන්න ඕන. අනුපාදිශේෂ පරිනිර්වාණය දක්වා රහතන් වහන්සේගේ පිරිනුවම් පෑම දක්වාම ඔය ඇත්තන්ට ඕන වෙනවා කුසල විපාක. පැතුවත් නොපැතුවත් අකුසල විපාක පීඩාව එනවා. කුසල කර්ම කරගෙන නිවන අරමුණු කරගෙන කටයුතු කරද්දී ඒකේ විපාක ධර්ම ඔබ සුරක්ෂිත කරනවා. පිංගුතුනි නුවණැති ඇත්තෝ මේ මනුස්ස ජීවිතයේදීම මගඵල ලබන අදිස්ථානයෙන් කටයුතු කරගන්න ඕන. හැබැයි මගඵල ලැබෙන්නේ ති හේතුක උප්පත්ති ලාභියෙට විතරයි. එහෙම කිව්වා කියලා ති හේතුක උප්පත්ති ලාභීන් සියල්ලෝම මගඵල ලබන්නේ නැහැ. හේතු සම්පත් මොහුකුරා ගිය අය තමයි මගඵල ලබන්නේ. හැබැයි ති හේතුක උපතක් ඕන. ති හේතුක වුණත් ද්වි හේතුක වුණත් අහේතුක සුගති වුණත් මේ මනුස්ස ජීවිතයේ මගඵල ලබන අදිෂ්ඨානයෙන් කටයුතු කරගත්තොත් හේතු සම්පත් මොහුකුරා ගියේ නැති ති හේතුක අය අතරේ වුණත් හේතු සම්පත් මොහුකුරා ගිය අය මගඵල ලබද්දී අනෙක් ඉතුරු පිරිස් දැන් මේ කටයුතු කරපු එකේ උත්සාහයට ඊළඟ භවයේ හෝ ඉක්මන් භවයක මණ්ඩුක දේව පුත්‍රයා සුගතියේ ඉපදිලා සෝවාන් මාර්ගඵලලාභී කුණා වගේ ඉක්මන් භවයක මාරු උත්තමී උත්තමාවියක් වෙලා සසරින් ඉගොඩ වේවි. ඒ ගමන් මගේදී ඔබට හුඟක් උපකාර කරන කාරණා වගේක් තමයි අද මාතෘකාවේ තියෙන්නේ. මහා විපාක සිත් 8. දානයේ සීලේ නෙක්ඛම්මයේ ප්‍රඥාව වීර්ය ඉවසීම සත්‍යවාදී බව අදිෂ්ඨානයේ මෛත්‍රී උපේක්ඛා පාරමී ධර්ම වේවා පුණ්‍යක්‍රියා කොයි ආකාරයකට වේවා මොනම ආකාරයක කුසල කර්ම පුණ්‍ය කර්මයෝ වේවා තිරසංගත සත්වයාගේ ඉඳලා භාග්‍යවතුන් වහන්සේ දක්වා ගුණයෙන් පහළ තත්ත්වේ නම් ගුණයෙන් ඊ타මාත්ම ඉහළම උත්තමයාණන් වහන්සේ දක්වා ඔබ කරන කියන හැම ආකාරයකම යහපත් කටයුතු වලට ඔබට විපාක ලැබෙනවා. ඒ යහපත් කටයුතු කරන්න පුළුවන් වෙන්නේ සෝබන චෛතසික යෙදෙන යහපත් සිත් වලින්. ඒ වගේ සිත් 8ක් තියෙනවා. ඒ සිත් 8ට ලැබෙනවා විපාක 8ක්. විපාක සිත් 8ක් හම්බ වෙනවා. දැන් ඔබ අපි ඉන්නේ කාම භූමිවල පස්සන භූමියේ. පහළම තියෙනවා නරකය. ඊට උඩින් තිරිසන් සත්වයෝ, ඊට උඩින් ප්‍රේත, ඊට උඩින් අසුර, ඉන් පස්සේ මනුස්ස භූමියේ ඉන්න ඔබ අපි. අපට ඉහළින් ඉන්නවා භූමාටු ආකාශ ආදී චාතුරු මහරජක දිව්‍ය ලෝක පිරිස. ඊටත් උඩින් තාවතින්සේ ඊටත් උඩින් යාමේ තුසිතේ නිර්මාරතිය සවසානයේදී ඉහළම මේ කාම් භූමියේ 11 වන භූමිය වන පානිම්මිත වසවර්තිය තියෙනවා. නරකයේ ඉඳලා පානිම්මිත වසවර්තිය දක්වා මේ කාම භූමි 11 සිටින සත්වයින්ට
උප්පත්තිය ලැබෙනකොට උපත ලබා දෙන සිත් අතරේ මනුස්ස සහ දිව්‍ය ලෝක 6 කියන සුගති හතේදී ඒ ප්‍රතිසන්දිය ලබා දෙන්නේ මෙන්න මේ අද ඉගෙන ගන්න මහා විපාක සිත් 8න්. නරකයේ තිරිසන් പ്രേත අසුර කියන තැන්වල උප්පත්තිය ලබා දෙන්නේ අහේතුක උපේක්ඛා සහගත අකුසල විපාක සම්තිරණ හිතෙන්. අහේතුක උපේක්ඛා සහගත අකුසල විපාක සම්තිරණ හිතෙන්. මනුස්ස ලෝකේ හරි විනිපාතික සත්වයෝ අතර හරි අන්ධගොළු බිහිරි මන්ද බුද්ධිකව උප්පත්තිය ලබා දෙන්නේ උප්පත්තිච දෝෂයෙන් එහෙම උප්පත්තිය ලැබෙන්නේ අහේතුක උපේක්ඛා සහගත කුසල විපාක සම්තිරණ හිතින්. නමුත් පින්වතුනි ද්වි හේතුක අය සහ ත්‍රි හේතුක අය උප්පත්තිය ලබා ගන්නේ සියලුම යහපත් කටයුතු සිදු කරන මහා කුසාසිත 8ට ලැබෙන විපාක සිත් 8න්. මේ කාම සෝබන මහා විපාක සිත් 8න් එකකින් තමයි ප්‍රතිසන්දිය ලැබෙන්නේ. එතකොට මිනිසුන් අතර දෙවියන් අතර උප්පත්තිය ලබනකොට කෙනෙක් මගඵල ලැබිය හැකි උපතක් ලබන්න පුළුවන්. කෙනෙක් මගඵල නොලැබිය හැකි උපතක් ලබන්න පුළුවන්. ඒ මගඵල ලැබිය හැකි උප්පත්තිය ලැබෙන සිත් 4ක් තියෙනවා. අපි ඒ සිත් 4 ත්‍රි හේතුක ඥාන සම්පයුත්ත සිත් 2යි සෝමනස්ස විදිහට උපේක්ඛා විදිය සිත් 2යි කියලා සිත් 4ක් දැනගන්නවා. සිත් 4ක් ඉගෙන ගන්නවා. අපිට මේ මහා විපාක සිත් වලින් පළවෙනි සිත් 2යි පහ 6 සිත් 2යි කියන සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සිතත් සසංකාරික සිතත් උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සිතත් උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත සසංකාරික සිතත් කියන ඔන්න ඔය සිත් දෙකෙන් සිත් 4න් සෝමනස්ස සිත් දෙකෙනුයි උපේක්ඛා සිත් දෙකෙනුයි කියන සිත් 4න් උප්පත්තිය ලබන උදවියගෙන් වර්තමාන මේ භවයේදී මගපල්ලාභීන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම උපතක් ලැබෙන්නේ ඒ උදවිය ත්‍රි හේතුක උත්කෘෂ්ඨ මට්ටමට පින්කම් කරගෙන තිබ්බහම. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ. ත්‍රි හේතුක කියන්නේ හේතු 3ක්. අලෝභය අදෝසය එක්ක ඊතා බල සම්පන්නම හේතුව අමෝහය. අලෝභයයි අදෝසයයි අමෝහය ඒ කියන්නේ ප්‍රඥාව කර්ම කර්මඵල විශ්වාස කරන ස්වභාවයේ අවබෝධය ප්‍රයෝජනාදිය සලකා මතු අනාගත ප්‍රයෝජනාදිය සලකා කටයුතු කිරීම විශේෂයෙන්ම මුදලේ වටිනාකම අඩු වේවා වැඩි වේවා කොහොම හෝ වේවා යම් කුසලයක් කරගෙන නිවනම අරමුණු කරගෙන කටයුතු කරනවා නම් ඒ වයින් ලැබෙනවා ඊටාම උත්කෘෂ්ඨ ප්‍රතිඵල. ඒ උදවියට ත්‍රි හේතුක ඥාන සම්පයුත්ත කුසල විපාක ලැබෙනවා. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ මේ අලෝභයේ අදෝසයේ වගේම අමෝහයේ යෙදෙන සිත්. සෝමනස්ස වේදනාවත් එක්ක හිත් දෙකක් තියෙනවා. ඒ වගේ හිත් උපේක්ඛා වේදනාවත් එක්ක හිත් දෙකක් තියෙනවා. කර්ම කර්මඵල හොඳට විශ්වාස කරමින් විපාක දෙන විදිහ දැනගෙන නාම රූප ධර්මෙම හොඳට ඉගෙන ගත්ත හින්දා මේ වගේ ඔය ඇත්ත වගේ අභිධර්මයේ හැම හොඳට ඉගෙනගෙන මේ වගේ අවබෝධයෙන් කටයුතු කරන හින්දා දෙලෝ යහපත තකා ඔය පින්වතුන් කරගත්තොත් ඒ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ මට්ටමට කුසල ධර්මයෝ ඔබට ලැබෙනවා. ඒකට විපාක. ඒ විපාක වලින් උපත මනුස්ස භූමිය සහ දිව්‍ය භූමිය වල මගඵල ලබා දෙන උපතක් වෙනවා. වගේම ප්‍රවෘත්ති විපාක දැන් මේ මොහොතේ ඉඳලා අනාගතයේ ඉක්මන් භවයක ඔබ රහත් පිරිනිවන් පානකම්ම විපාක සිත් හම්බ වෙනවා.
දැන් ඔබ රහතන් වහන්සේලාගේ චරිත කතා එහෙම කියවනකොට දැකලා ඇතිනේ. අතීතයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කාලෙදි මම නිරුම්මල් ටිකක් පූජා කළා. ඒ පින්කමේ පුණ්‍ය විපාකයෙන් අද මං රහත් වුණා. අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී මම බෝධීන් වහන්සේ ළඟ මේ වගේ උතුම් පින්කමක් කළා. ඒකේ විපාකයෙන් අද මම රහත් වුණා. කාශ්‍යප සම්බුද්ධ ශාසනය තුල මම මහානතම් පිරුවා. ඒ අතරේදී දිනක් මම ධර්ම සාකච්ඡා කටයුත්තක් කරමින් ඉද්දි මහ විශාල විදියට සිත පැහැදුනා. ඒ කුසල විපාකයෙන් අද මම රහත් වුණා. එහෙම රහතන් වහන්සේලා හෝ රහත් තෙරණින් වහන්සේලා කියපු තේරතීදී ගාථා අපදාන උදාන ඔබට හම්බ වෙලා ඇතිනේ. ඒ කියන්නේ දැන් මේ රහත් භූමියට පත් වෙනකොට මේ වර්තමාන භවයේ උප්පත්තිය ලබන්නට ති හේතුක උපතක් ලැබෙන්නට ලැබුණු විපාක විඥාන කතාන්දරයත් රහත් වෙනකොට ඒ සෝවාන් හෝ සකදාගාමී හෝ අනාගාමී හෝ රහත් වෙද්දී ඒ මාර්ග චිත්ත වීතියේ මාර්ග හිතට කලින් එන්න ඕන කරනවා ති හේතුක විපාක සිත් ටිකක්. මාර්ග හිතෙන් පස්සේ ඕන වෙනවා ති හේතුක විපාක සිත් ටිකක්. ඒ විපාක සිත් අහවල් භවයේ කරගත්ත කර්මවල විපාකයයි කියලායි කියන්නේ. මේක නම් හොඳටම තේරුම් ගන්න ඕන. ඒකනේ අපි ඔය ඇත්තන්ට අභිධර්මයේ ඉගෙන ගන්න කියලා කියන්නේ. නැත්තම් හුඟක් අය පටලව ගන්නවා, වරද්ද ගන්නවා, ගලප ගන්න බැරිව. සමහර උදවිය සමහර සූත්‍ර දේශනා අත්තරින්නත් හදනවා. ඒක පස්සේ එකතු වෙන්නේ නැති කියලා එහෙමත් කියනවා. මේ ගලප ගන්න බැරුව, තේරුම් ගන්න බැරුව. පින්වත්නි, සූත්‍ර විනය අභිධර්මයේ කියන උතුම් ත්‍රිපිටකය තුල කිසිදු අකුරක් වෙනස් කරන්න දෙයක් නැහැ. කල යුත්තේ Tamanට තේරෙන්නේ නැත්නම් තේරුම් ගන්න අභිධර්මය ඉගෙන ගන්න ඕන. දන්නේ නැත්නම් දැනගන්න අභිධර්මය ඉගෙන ගන්න ඕන. එතකොට මේ ති හේතුක ඥාන සම්පයුත්ත විපාක සිත් 4 අතිශයින්ම බලවත්. ඒක ලැබෙන්නේ ති හේතුක උත්කෘෂ්ඨ කර්මවල විපාක විදිහට. කර්මය කිව්වහම මෞපිය උපස්ථාන අඹසැමි යුතුයකම්, රැකී ආරක්ෂා පින්කමක් කර ගැනීම, සතා සිව්පාවන්ට සැලකීම ඉඳලා ගුණ මහත්යේ අනුව උත්තම පින්බර මහා සංඝ රත්නය සහ ඉනුත් එහාට ඉහළම ඉන්න උත්තම භූමිය දක්වාම භාග්‍යවතුන් වහන්සේ දක්වාම ඔය ඇත්තන්ට කරගන්න පුළුවන් මහනීය පුණ්‍ය කර්ම. ඒ මහනීය පුණ්‍ය කර්ම වලට ලැබෙන විපාක නිසා අර වගේ උසස් ප්‍රතිඵල ගොඩක් ලබන්න පුළුවන්. ති හේතුක උත්කෘෂ්ඨ සිත් වලට පස්සේ තියෙන ති හේතුක ඕමක සිත් ටික. අර අලෝභ, අදෝස, අමෝහ කියන මේ හේතු තුන යෙදෙද්දි අමෝහයේ ටිකක් දුර්වලව යෙදෙන හේතු. අරතරම් ප්‍රබල විදිහට කර්මඵල විශ්වාස කරන්නේ. නමුත් යම් ප්‍රයෝජනයක් තියෙන බව දන්නවා. ඒ නිසා කරනවා. ඒ හිතවල බල සම්පන්නව හේතුයි අමෝහයේ යෙදුන් නැති හින්දා ඒ හිතවලට ලැබෙනවා විපාක විඥාන විදිහට ප්‍රතිසන්දියේදී දි හේතුක උත්කෘෂ්ඨ ප්‍රතිසන්දියක්. මගපල් ලබන්න බෑ. අර ති හේතුකයට වගේ හැමදේම ඊටාම ඉහළින් ලැබෙන්නෙත් නෑ. ඒ වුණාට බොහොම හොඳට සුවසේ ජීවත් වෙන්න පුළුවන්. වෙනසක් පේන්නෙත් නෑ දි හේතුක ති හේතුක අතර බැලූ බැලමට. අභිඥාලාභීන්ට නම් ඒක දැනගන්න පුළුවන්. බැලූ බැලමට ලොකු වෙනසක් නොපෙනුනාට මේ අයට මගපල් ලබන්න බැහැ ති හේතුකයි. ඒකට හේතුව ති හේතුක ඕමක කුසලයක් හින්දා, ති හේතුක දුර්වල කුසලයක් හින්දා. ඊළඟට දි හේතුක උත්කෘෂ්ඨ සිත් ටික තියෙනවා. සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත සසංකාරික සිත.
උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත අසංකාරික සිත, උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත සසංකාරික සිත. නුවණ යෙදෙන්නේ නැති උත්කෘෂ්ඨ බල සම්පන්න උපතක්. මගපල් ලබන්න බැරි වුණත් ප්‍රබල උපතක් ධනේ දාන ආදී යම් මට්ටමට හොඳට ලබන්න පුළුවන්. එහෙම උප්පත්තියක් ලැබෙන්නේ අලෝභයේ අදෝසයෙන් කරන පින්කම්. හුඟක් වෙලාවට කර්මඵල විශ්වාස කරන්නේ නැතුව බුද්ධ පූජාවලට ගරහමින්, සංඝ රත්නේ ගරහමින්, ත්‍රිවිධ රත්නේ ගරහමින් අසරණයින්ට උදව් කරන්න ඕනේ, මේ කන්න බොන්න නැති අයට දෙන්න ඕන, ওই විදිහට කර්මඵල විපාක දෙන විදිහ ගැන අවබෝධයක් නැතිව ඒ වුණත් අලෝභයේ බලවත්, අදෝසයේ බලවත් කරන කර්මවල විපාක විදියට හම්බ වෙන්නේ මනුස්සයෝ සහ දෙවිවරු අතර උපදින්න පුළුවන් දිහේතුකව උප්පත්තිය ලැබෙනවා. ප්‍රවෘත්ති විපාකත් ලැබෙනවා. ඒ කියන්නේ උපතේ ඉඳන් චුතිය දක්වා විපත දක්වාම ඒ ඇත්තන්ට අර කුසල් වල විපාක ලැබෙනවා. ආත්ම භව 10000 ගණන් පරණ කුසල් වල විපාක. ඒ දිහේතුක උත්කෘෂ්ඨ දිහේතුක ඕමක හුඟක් වෙලාවට සමාජයේ ඉන්නවා අනිත් අයගෙන් ප්‍රශංසා බලාපොරොත්තු වී සමහර දේශපාලඥයෝ කපටි පුද්ගලයෝනේ. ඒ වගේ අය පන්සල් වලට එහෙම ඇවිල්ලා අනේ හාමුදුරනේ ටිකක් කඹයක් වගේ ලොකුවට පිරිත් නූල ගැට ගහන්න කියලා එහෙම ගැට ගහ ගන්නවා කිසිම අවබෝධයකින් නෙමෙයි අර තමන් බෞද්ධයෝ කියලා පෙන්නන්න. අන්න ඒ වගේ අයට ඇති වෙන්නේ යහපත් දෙයක්. ඒ වුණාට කර්මඵල විශ්වාස කිරීමක් කිසිසේත්ම නැහැ. අලෝභයේ අදෝසයේ ගත්තාම ඒකත් දුර්වල මට්ටමක තියෙන්නේ. ඒ අය යම් යම් මේවා දෙනවා. දැන් කල යුත්තේ ඔය ඇත්තන්ට උත්තාන සම්පතා, ආරක්ක සම්පතා, කල්යාණ මිත්‍රතා, සමජීවි කතාවන් ගැන උගන්වලා අත්‍යන්න අතිසුඛේ, භෝගසුඛේ, අන්නසුඛේ, අනවජ්‍ය සුඛේ ගැන එහෙම උගන්වලා ඔය ඇත්තන්ට ඒකීන භෝගී, බුඤ්ජේය, ද්විහි කම්මං, පයෝචී, චතුත්ථාංච නිදාපේය, ආපදාස භවිස්සති කියන ඒ උතුම් සම්බුද්ධ දේශනාවන් උගන්වලා ඔබේ කර්ම වැඩ පිළිවෙල ශක්තිමත් කළ ඔබව ධනවතුන් අතර ධනවතුන්, බලවතුන් අතර බලවතුන් කරමින් යම් දවසක මගප ලබා පීනුවම් පානකම ඔය ඇත්තන්ට ඕන කරන විපාක ධර්ම සන්තතිය පාරමී ධර්ම ඔස්සේ, බුද්ධකාරක ධර්ම ඔස්සේ ශක්තිමත් කරවලා නිවනට බර කරමින් දෙලොව දියුණුව සලසමින් දෙවිවරු අතර උපන්නත්, මහේසාක්‍ය වන විදිහට මිනිසුන් අතර උපන්නත්, මහේසාක්‍ය වන විදිහ දෙලොව වැඩදායකව සලස්වන එකනේ කරන්න ඕනේ. ඒ වුණාට හිඟා කන්න පුරුදු කරනා වගේ ටකරන් ටිකකට යම්කිසි දෙයකට ඔබව පොළඹවමින් ඒ අලෝභයේ අදෝසයේ ඇතිව දුර්වල විදිහට ඒක තියාගෙන සමහරවුන් දේශපාලඥයෝ වගේ විවිධ අය කටයුතු කරනවා. ඒ වගේදීත් ඒ අයටත් යම් කුසලයක් ලැබෙනවා. ඒකෙන් මිනිසුන් අතර හෝ විනිපාතික සත්වයෝ අතර උප්පත්තිය ලැබෙන්නේ පින්වතුනි අන්ධගොළු බිහිරි මන්ද බුද්ධික විදිහට උප්පත්ති දෝෂ සහිතව. හැබැයි සුගතිය උප්පත්ති දෝෂ සහිතව. එහෙම උප්පත්ති දෝෂ සහිතව උප්පත්තිය ලැබුවට ඒ අයට මගපල් ධාන ආදී මේ භවයේ ලබන්න බෑ. ඒයින් චුතව ඊළඟ භවයේ ති හේතුක වුණොත් පුළුවන්. හැබැයි ඒ සඳහා අවශ්‍ය කුසල කර්ම කරගන්න ඕන. අන්ධගොළු වුණත් පින්කම් කරවන්න ඕන. ඔබේ නිවසේ ඉන්න සුනකයා වේවා, වටපිටාවේ ඉන්න සතාසීපාවෙක් වේවා, ඌරෙක් යම්කිසි ඕනම සත්වයෙක් වේවා, ඒ ඉන්න සත්තුන්ට විපාක සිත් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කිව්ව අටමහා කුසල විපාක හිත් දැන් ඒ උප්පත්තිය ලැබලා ඉන්න තැනේදී ලැබෙන්නේ නැහැ. විපාක සිත් ටික ලැබුණ නැති වුණාට ඒ ඇත්තන්ට පින්වතුනි කුසල් සිත් ටික ලැබෙනවා. සුනකයාට වුණත් කුසල් සිත් 8 ලැබෙනවා. හැබැයි ඒ කුසලයට විපාක සිත් 8 ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේට අකුසල් සිත් 12 ලැබෙන්නේ නැහැ. අහේතුක සිත් වලින් හසිතෝපාදයට ඒ වගේම භාග්‍යවතුන් වහන්සේට ලැබෙන්නේ නැහැ. අනිත් සිත් 17 ලැබෙනවා. මහා කුසල් වලදී
බුදුරජාණන් වහන්සේට පින්වතුනි මහා විපාක සිත් වලින් ලැබෙන්නේ ඥාන සම්පයුත්ත මහා ක්‍රියාසිත වලින් ලැබෙන්නේ ඥාන සම්පයුත්ත සිත් ටික විතරයි. හැබැයි විපාක සිත් වලින් 8ම හම්බ වෙනවා. කුසල් සිත් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට මහා ඥාන සම්පයුත්ත ක්‍රියාසිත වල ඥාන සම්පයුත්ත ක්‍රියාසිත 4 හම්බ වෙන්නේ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේට අපි මෙතෙක් ඉගෙන ගත්ත කාමාවචර සිත් 54න් එපමණ ප්‍රමාණයක් ලැබෙනවා. අහේතුක සිත් වලින් 17යි. ඒ වගේම මහා කුසල් සිත් වලින් භාග්‍යවතුන් වහන්සේට මහා විපාක සිත් 8යි. ඒ වගේම ඥාන සම්පයුත්ත මහා ක්‍රියාසිත 4යි කියන සිත් ටික ලැබෙනවා. රහතන් වහන්සේලාට ලැබෙන සිත් මොනවද කියලා බැලුවොත් අකුසල සිත් 12 ලැබෙන්නේ නැහැ. අහේතුක සිත් වලින් 18ම ලැබෙනවා හසුතුප්පාදයට එක්ක. කාමසෝබන සිත් වලින් ලැබෙන්නේ මහා විපාක සිත් 8යි. මහා ක්‍රියාසිත 8යි. අනාගාමී උත්තමයන් වහන්සේලාට අකුසල සිත් වලින් සිත් 5ක් ලැබෙනවා. ඒ ලැබෙන සිත් 5 තමයි ඥාන සෝමනස්ස සහගතේ ලෝභ මූල සිත්වල ඥාන මිදිට්ඨිගත විප්පයුත්ත හිත් වලින් 4යි. ඒ වගේම උද්ධච්ච සම්පයුත්ත හිතයි. දෝෂ මූල සිත් 2යි විචිකිච්ඡා හිතයි දිට්ඨිගත සම්පයුත්ත හිත් ටිකයි නැති කරලා තියෙන ඒ හිත් 7. ඊළඟට පින්වත්නි සකදාගාමී උත්තමයින් අනාගාමී උත්තමයින්ගේ හසිතුපාදී ඇරෙන අහේතුක සිත් 17ක් ලැබෙනවා. කාම සෝබන සිත් 24න් කුසල 8 හම්බ වෙනවා විපාක 8 හම්බ වෙනවා ක්‍රියා 8 ලැබෙන්නේ නැහැ. සකදාගාමී සෝවහං උතුමෝ අකුසල් සිත් වලින් මිත්‍යා දෘෂ්ටිය නැති සිත් ඒ කියන්නේ ditthිගත විප්පයුත්ත හිත් ලෝභ මූල සිත් වල ඒ ටිකයි දෝෂ මූල සිත් 2යි උද්ධච්ච සම්පයුත්ත හිතයි ලැබෙන අනිත් සිත් 5 නැහැ. අහේතුක සිත් වලින් හසිතුප්පාදයන් අනිත් ටික හම්බ වෙනවා. ඒ වගේම අනිමේ කාමසෝබන සිත් වලින් ක්‍රියාසිත නැහැ අනිත් ටික ලැබෙනවා. පෘථග්ජනය ගත්තාම අනිත් සිත් සියල්ලම ලැබෙනවා. සසරේ භයානකම තීරුම් ගන්න ඔය ඇත්ත මේ විදිහට අද දවසේදී ඉගෙන ගත්තේ කාමසෝබන සිත් 54 අන්තිමට ඉගෙන ගන්න තිබුණු විපාක සිත් 8 සහ ක්‍රියාසිත 8. ඒ අනුව ඔය පින්වතුන් නරක තිරිසන් ප්‍රේත අසුර මනුස්ස චාතුරු මහරජික තාවතින්ස යාමතුස්ස නිර්මාරති පරිනිම්මිත වසවර්ති කියන කාම භූමි 11 තුල වැඩි වශයෙන්ම ඇතිවන පින්වත්නි කාමාවචර සිත් 54 කියන පාඩම් ටික ඉගෙනගෙන අවසන් කළා මේ දේශනා වාර 8 තුල. ඊළඟ දේශනා වාරයේදී ඔය ඇත්තන්ට රූපාවචර ධාන භූමිය වල උපදින විදියත් එහිදී ලැබෙන සිත් ගැනත් දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට මේරිගම හපුගහගෙදර ආරලියේ පදිංචිව සිට පරලෝ සැපත් පොඩි නිරමේ වීරක්කොඩි ආදරණීය ස්වාමි පුරුෂයාගේ 114 වන ජන්මදිනයදා එතුමාට ලලිතා මාලනී වීරක්කොඩි ආදරණීය දියණියට හා පරලෝ සැපත් පොඩි නෝනා තෙන්නකෝන් පුංචි අප්පුහාමි වීරක්කොඩි යන දෙමව්පියන්ට බබා සිඤ්ඤෝ වීරක්කොඩි ලොකු පියාට එතුමාගේ සියලු ගුරුවරුන්ට සහ හපුගහගෙදර විසූ සියලු ඥාති මිත්‍රාදීන්ට එතුමාට උදව් උපකාර කළ සැමට රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට සහ විවිධ විපත් වලින් මියගිය ලක්වාසී සැමට යහපත් සසර ගමනක කෙලවර අමා මහ නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් දායකත්වයේ දරනවා ලෝලුවාගොඩ හපුගහගෙදර ආරලියේ පදිංචි මధుරාවතී විජේසුන්දර මෑණියන්.
අගෝස්තු මස 28 වෙනි දින 84 වෙනි ජන්මදිනය සමරන කේ මාග්‍රට් පෙරේරා මෑණියන්ට නිදුක් නිරෝගී සුව මෙන්ම සසරින් මිදීම සඳහා මෙම ධර්මදේශනාවේ කුසල බලය හේතු වේවායි යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් බී ජානක පෙරේරා පුතණුවන් ඇතුළු පවුලේ සැමටද සියලුම ඥාතීන්ටද සෙත් පැතීම සඳහාත් වසර කිහිපයකට පෙර පරලෝසපත් වූ කරුණාසේන පියාණන් ඇතුළු සියලුම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දේශකයාණන් වහන්සේට සෙත් පැතීම සඳහා දායකත්වයේ දරනවා බණ්ඩාරගම ගල්තුඩේ සජනෙහි පදිංචි ජානක පෙරේරා මහතා. අදින් වසර දෙකකට පෙර පරලෝසැපත් ගාල්ලේ ඉමදූව විසූ විශ්‍රාමික විදුහල්පති සුගුණපාල අබේවික්‍රම මහතාට දයාබර පියාණන්ට 2011 වසරේ දෙසැම්බර් මාස 9 වන දින පරලෝසැපත් විශ්‍රාමික ආචාර්යිනී ආදරණීය මව්තුමිය සුමනා මල්ලිකා කාර්යවසම් මැතිණියට බලපිටිය ගුරු විද්‍යාලයේ හිටපු විදුහල්පති අල්විස් හපුතන්ත්‍රී කාර්යවසම් මුත්තණ්ඩියට සිසිලියා විමලසූරිය අත්තම්මාට නැසීගිය අන්ද්‍රියස් අබේවික්‍රම සීයාට මිහිරියානා ගමගේ අත්තම්මාට තේවිස් අප්පුහාමි සීයාට සුචිත්‍රා කාර්යවසම් පුංචි අම්මාට රංජිත් නානායක්කාර බාප්පාට සහ පරලෝසපත් පුෂ්පාරංජනි රංජිත් උපාලි ජෙරල්ඩ් සහ පීටර් රුවන් පතිරණ සොයිරු සොයිරියන්ට සහ බද්දේකම සුමනා විජේසිංහ මෑණියන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සියලු දෙනාට සෙත් පැතීමේ අරමුණින් යුතුවත් දායකත්වයේ දරනවා දෙහිවල අත්තිඩිය සිටි කොටේජර්ස්හි පදිංචි සුචිත්‍රා කුමුදුනි අබේවික්‍රම ඇතුළු සුජාතා ධම්මිකා කමල් සන්ධ්‍යා පාලිත සාලිය කිත්සිරි යන මහත්ම මහත්මීන් 2021 වසරේ අගෝස්තු මාස 28 වන දින අපවත් වී වදාළ අනුරාධපුර සංගමිත්තා මාවතේ විජයබා මාලිගාව පිටුපස සුනේතා මිහිණි ආරාමයේ වසර 30ක් පමණ වැඩ වාසය කළ හිඟුරක්ගොඩ පිම්පාරේ සුනීතා සිල්මාතාව ප්‍රධාන කොට 2020 වසරේ මැයි මාස 7 වන දින පරලෝසැපත් MW පුංචිරාල පියාණන්ටත් ආර්යවතී සුමනාවතී සහ ජයතිලක යන සොයිරු සොයිරියන්ටත් අනුල් සේනාදීර මෑණියන්ටත් ඇයගේ දෙමව්පියන් වන KP සෝමාවතී සහ SP පියදාස යන දෙපළටත් දෙපාර්ශවයේ නමින් පරලෝසපත් සංසාරගත සියලුම ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් ලෝකවාසී සියලු දෙනාට සෙත් පැතීම සඳහාත් දායකත්වයේ දරනවා කවුඩුල්ල යටියල් පතාන දකුණ පදිංචි අබේරත්න පවුලේ සොයිරු සොයිරියන් සහ දූතරු මුණුබුරු මිනිබිරියන්. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කර විශ්‍රාමික ඩයස් බණ්ඩාර සමර දිවාකර දයාබර ස්වාමි පුරුෂයා පරලෝසැපත් වී වසර 11ක් පිරීම නිමිත්තෙන් සහ එතුමාගේ පියාණන් වන රන්බණ්ඩා සමරදිවාකර මහතාට නේරිස් උඩුගම සූරිය මැගිලින් කරුණාවතී යන මව්පියන්ටත් මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින බිසෝ මැණිකේ සමරදිවාකර මෑණියන් ඇතුළු පවුලේ සැමට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් ධර්ම ශ්‍රවණය කරන සැමට ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් යුතුවත් දායකත්වයේ දරනවා පානදුර වෑකඩ සුහඳ මාවත පදිංචි ලීලා සමරදිවාකර මහත්මිය. වසර 9කට පෙර පරලෝසැපත් චන්ද්‍රාද සිල්වා ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින ජනක හා අනුෂා දෙපළගේ දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් අනුෂා හා ලක්සිරි දෙපළගේ දරුවන් වෙන අනූදි මලිඳු එරන්දි සහ මෙනුරගේ අධ්‍යාපන කටයුතු සහ ඉදිරි අනාගතයට සෙත් පැතීම සඳහාත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සෙත් පැතීම සඳහාත් දායකත්වයේ දරනවා දෙහිවල සුබෝධාරාම පාර පදිංචි අනුෂා ගාල්ලගේ මහත්මිය සහ ජනක ගාල්ලගේ මහතා. 2008 වසරේ අගෝස්තු මාස 28 වන දින පරලෝසැපත් ලිලි නෝනා මෑණියන් සහ පී මර්තේලිස් අප්පුහාමි පියාණන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් රේණුකා දියණිය කුමාරසිංහ බෑණනුවන් එරංග සංජීව පුතණුවන් ලේලිය සහ කවීෂා ඔගිත්මා නෙතුක යන මුණුබුරු මිනිබිරියන්ට සහ තම සේවා ස්ථානයේ සියලු සහෝදර සේවිකාවන්ට සෙත්පතා ආශිර්වාද කරමින් දායකත්වයේ දරනවා ගණේ මුල්ල රණවිරු මාවත කැන්දලියද්ද පාළුව පදිංචි පී පොඩිහාමිනේ මහත්මිය. දැන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවනීය දේශකයාණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. සත්පුරුෂ කරුණාවන්ත පින්වත්නි, ඒ පින්බර ධර්මදාන දායකත්වයන් දරමින්
දුක් මහන්සියෙන් උපයාගත් දෙහිමිතනෙන් ලෝවැසියන්ට ධර්ම ශ්‍රවණය කරන සැලැස්සූ ඒ නම් සඳහන් වූ සියලු සදහැවතුනගේ නමින් මියගිය සාංසාරික ඥාතීනට ඒකාන්තයෙන්ම මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සුඛිත මුදිත ප්‍රඥාව දියුණු කරගෙන ඉක්මන් භවයකදීම උතුම් නිවනින් සැනසෙත්වා. සියලු දෙවියන්ට ඒකාන්තයෙන්ම මේ පින් අනුමෝදන් වේවා. අල්පේසාක්‍ය මහේසාක්‍ය මහානුභාව සම්පන්න පින් කැමැති සක්‍ර වෛසවන් දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ සමන් සමන් ආදී කොටගත් සමස්ත දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. ගුවන්විදුලි සංස්ථාවේ සියලු පුණ්‍යවන්ත ඉනට ඒ වගේම ධර්මදාන දායකත්වයේ දරූ සදහැබර ඔබ සැමට සියලු ලෝවැසියන්ට රටවැසියන් සියලු දෙනාට සියලු දෙවියෝ ආශිර්වාද කරත්වා. කල් නොයවා ඉක්මන් භවයකදීම සසර දුක් නසන්නට, නිවන් දකින්නට, මේ භයානක සසරින් එගොඩව අජරාමර උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණයේ මේ පුණ්‍ය ධර්මයෝ ඒකාන්තේම උපකාරක ධර්මයන් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ත්‍රිපිටක වාගීශ්වර සද්ධර්ම ශිරෝමණී විපස්සනා කම්මට්ටානාචාර්ය මිනිපුර අමාශාන්ති තපෝවනයේ ප්‍රධාන ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පණ්ඩිත පූජ්‍යපාද තපෝවනේ රතන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වයේ ලබා ගන්න. කතා කරන්න ආගමික අංශයට අපගේ දුරකථන අංකය 0112 697 140 0112 697 140. මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න. 0111 307 1082 0111 307 1082. සදහැවතුනි, සැප්තැම්බර් මාස 25 වනදා දේශකයන්න් වහන්සේගේ මීළඟ ධර්මදේශනයෙන් ඔබට කරුණු පැහැදිලි කරන්නේ රූපාවචර සිත් පහළවීම පිළිබඳවයි. ඔබට තෙරුවන් සරණයි.